තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තති අපි ලෝකෝත්තර සිත් 8 ඉගෙන ගත්තනේ. එතකොට මේ ලෝකෝත්තර සිත් 8 ඔය කුසල ආදී බෙහෙදය අපි වග්ගයක් අනුසාරයෙන් බලමු. කෙටි ක්‍රමයෙන් 8ක් වන ලෝකෝත්තර සිත්වල කුසල ආදී බෙහෙද දැක්වීම. ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8යි. එතකොට පාඩමේදීම පැහැදිලි කරා මේ ලෝකෝත්තර සිත් 8 නැත්නම් කෙටි ක්‍රමයෙන් 8ක් විදියට දක්වන ලෝකෝත්තර සිත්වල ඒ වේදනාදී බෙහෙද වලින් බෙදන්නේ නැහැ කියලා. නමුත් අපිට පුළුවන් කුසල ආදී බෙහෙදෙන් බෙදන්න. එතකොට බලන්න මුලින්ම තියෙනවා ලෞකික සිත්වල එකතුව. ඒ කියන්නේ මෙතෙක් අපි කතා කරපු ලෞකික සිත්වල මේ සෝමනස්ස උපේක්ෂා දෝමනස්ස ආදී සිත් ගාන තියෙනවා. එතකොට අපිට මෙතනදී වැදගත් වෙන්නේ අකුසල් සිත්, කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් විදිහට. එතකොට අකුසල් සිත් 12යි, කුසල් සිත් 17යි, විපාක සිත් 32යි, ක්‍රියා සිත් 20යි. එතකොට දැන් ඊට පස්සේ අපි බලමු ලෝකෝත්තර සිත් 8 සම්බන්ධ කරගෙන මේ කුසල විපාක ආදී සිත් වෙනස් වෙන්නේ කොහොමද කියලා. බලන්න පළවෙනි එක සෝතාපට්ටි මග්ග චිත්තය. එතකොට සෝතාපට්ටි මග්ග චිත්තයේදී කුසල් සිතක් තව එකතු වෙනවා. එතකොට ඒක 18 වෙනි කුසල් සිත බවට පත් වෙනවා. ඊළඟට සකදාගාමි මග්ග චිත්තය 19 වෙනි කුසල් සිත බවට පත් වෙනවා. ඊළඟට අනාගාමි මග්ග චිත්තය 20 වෙනි කුසල් සිත. අරහත් මග්ග චිත්තය 21 වෙනි කුසල් සිත. ඊළඟට ඵල සිත් ටික තියෙන්නේ සෝතාපට්ටි ඵල සිත, සකදාගාමි ඵල සිත, අනාගාමි ඵල සිත, අරහත් ඵල සිත. සෝතාපට්ටි ඵල සිත කියලා කියන්නේ විපාක සිතක්. එතකොට මෙතෙක් කතා කරපු සිත්වලදී සෝතාපට්ටි ඵල සිත කියලා කියනකොට කියන්නේ 33 වෙනි විපාක සිත. සකදාගාමි ඵල සිත කියලා කියන්නේ 34 වෙනි විපාක සිත. ඊළඟට අනාගාමි ඵල චිත්තය කියන්නේ 35 වෙනි විපාක සිත. ඊළඟට අරහත් ඵල චිත්තය කියන්නේ 36 වෙනි විපාක සිත. එතකොට කුසල සහ විපාක කියන මේ කොටස් දෙක දී ඒ සිත් ගාන වෙනස් වුණා. එතකොට කුසල් සිත් එකතුව බලන්න. කුසල් සිත් එතකොට 21යි, විපාක සිත් 36යි. මේ විදිහට තමයි ලෝකෝත්තර සිත් 8 අපි මුලින් කතා කරපු සිත් 81ට එක රාශී කරලා අපි මේ කුසල විපාක ආදී බලනකොට ඒ සංඛ්‍යා නැත්නම් එකතුව වෙනස් වෙන්නේ මේ ආකාරයට. හොඳයි. ඊට පස්සේ අපි බලමු චිත්තය. චිත්තේ සිත ආකාර 4කට බෙදෙනවා. එතකොට කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් විදිහට. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන ලෝකෝත්තර සිත් බලන්න. කෙටි ක්‍රමයෙන් ලෝකෝත්තර සිත් 8යි. ඊළඟට විස්තාර ක්‍රමයෙන් ලෝකෝත්තර සිත් 40යි. එතකොට අපිට විස්තාර ක්‍රමයෙන් තමයි දැන් ලෝකෝත්තර සිත් ඉගෙන ගන්න තියෙන්නේ. කෙටි ක්‍රමයෙන් අපි සිත් 8 ඉගෙන ගත්තා. ඒකට විස්තාර ක්‍රමයෙන් සිත් 42ට බෙදෙනවා. ඒ ලෝකෝත්තර කුසල් සිත් 20ක් විදිහටත්, ලෝකෝත්තර ඵල සිත් 20ක් විදිහටත්. එතකොට අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ ලෝකෝත්තර කුසල් සිත් 20ක්, ඒ වගේම ලෝකෝත්තර ඵල සිත් 20ක් කියන මෙන්න මේ සිත් 40. හොඳයි. ඊට පස්සේ අපි පාඩමත් එක්කම මේ සිත් තවදුරටත් පැහැදිලි කරගනිමු. හොඳයි. දැන් පාඩම කියන්නකෝ. අවසරයි ස්වාමීනි. ලෝකෝත්තර සිත්වල විස්තාර ක්‍රමය. ප්‍රථම ධානාදී වශයෙන් ධාන 5ක් ඇති බව ඉහත කියා ඇත.
ඒ ධ්‍යාන රූපාවචර සිත්වල පමණක් නොව ලෝකෝත්තර සිත්වලද ඇත්තේය. එබැවින් ධ්‍යාන සිත්ය යන නාමය ලෝකෝත්තර සිත්වලට යෙදෙන්නේය. ධ්‍යාන නොලැබුවන්ට උපදනා ලෝකෝත්තර සිත් සෑම කල්හිම ප්‍රථම ධ්‍යානයෙන් යුක්තව උපදී. ධ්‍යාන ලැබුවන්ගේ ලෝකෝත්තර සිත් ප්‍රථමාදී ධ්‍යාන පසෙන් යුක්ත විය හැකිය. එබැවින් සංක්ෂේප ක්‍රමයේදී එකක් වශයෙන් දැක්වුණු සෝතාපට්ටි මග්ග චිත්තය ධ්‍යාන ભેදයෙන් ප්‍රථම ධ්‍යාන ශ්‍රෝතාපට්ටි මාර්ගසිතය, ද්විතීය ධ්‍යාන ශ්‍රෝතාපට්ටි මාර්ගසිතය, තෘතීය ධ්‍යාන ශ්‍රෝතාපට්ටි මාර්ගසිතය, චතුර්ථ ධ්‍යාන ශ්‍රෝතාපට්ටි මාර්ගසිතය, පංචම ධ්‍යාන ශ්‍රෝතාපට්ටි මාර්ගසිතය කියා පසක් වේ. සකෘදාගාමි, අනාගාමි, අරහත් මාර්ගසිත තුනද එසේම පස බැගින් වේ. මෙසේ ධ්‍යාන ભેදයෙන් එක් එක් ලෝකෝත්තර කුසල් සිතක් පස බැගින් වන නිසා ලෝකෝත්තර කුසල් සිත් 20ක් වේ. ඵලසිත 4ද එසේම ධ්‍යාන වශයෙන් ප්‍රභේදයට පැමිණෙන බැවින් ලෝකෝත්තර විපාක සිද්ද 20ක් වේ. කුසල් සිත් 20ක් හා විපාක සිත් 20ක් වන බැවින් විස්තර ක්‍රමයෙන් ලෝකෝත්තර සිත් 40ක් වේ. මේ ලෝකෝත්තර සිත් 40එහි ප්‍රථම ධ්‍යාන සිත් 8ක් ඇත්තේය. ද්විතීය ධ්‍යානාදී සිද්ද 8 බැගින් ඇත්තේය. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන සිත් සෝමනස්ස සහගත වන බැවින් ලෝකෝත්තර සෝමනස්ස සහගත සිත් දෙතිසක් ඇත්තේය. පංචම ධ්‍යාන සිත් උපේක්ෂා සහගත වන බැවින් ලෝකෝත්තර උපේක්ෂා සහගත සිත් 8ක් ඇත්තේය. මහත්ගත සිත් 20ය, ලෝකෝත්තර සිත් 40ය යන මේ සිත් සත් ධ්‍යාන සිත්ය. එහි ප්‍රථම ධ්‍යාන සිත් 11කි. ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන සිද්ද 11 බැගින් ඇත්තේය. පංචම ධ්‍යාන සිත් 23කි. ඒ ධ්‍යාන වලට අයත් සිත් සොයා ගනු. සිත් සියල්ල ගණන් ගැනීමේදී සංක්ෂේප විස්තර වශයෙන් ක්‍රම දෙකකින් දැක්වුණු ලෝකෝත්තර සිත් එක් ක්‍රමයකින් ගණන් ගත යුතුය. සංක්ෂේප ක්‍රමයෙන් සිත් 89කි. විස්තර ක්‍රමයෙන් 121කි. ඉදිරියේහි නොයෙක් තැන්වලදී කරුණු කියවෙන්නේ විස්තර ක්‍රමය අනුවය. ඒ නිසා ඒ ක්‍රමයෙන් චිත්ත විභාගය ප්‍රගුණ කරගත යුතුය. කාමාවචර සිත් 50ය, රූපාවචර සිත් 15ය, අරූපාවචර සිත් 12ය, ලෝකෝත්තර සිත් 40යයි භූමි ભેදයෙන් සිත් 121කි. අකුසල් 12ය, කුසල් සිත් 30ය, විපාක ඒක හදාගන්න ඕනි පොඩ්ඩක්. කුසල් සිත් 37 කියලා හදාගන්න ඕනේ. 37 කියන්නේ 37ක් කියන එක. අකුසල් 12ය, කුසල් සිත් 30ය, විපාක 52ය, ක්‍රියා 20ය කියා ಜಾති ભેදයෙන් සිත් 121කි. සෝමනස්ස සහගත සිත් 63කි. 63ය, උපේක්ෂා සහගත සිත් 50ය, දෝමනස්ස සහගත සිත් 3 යයි වේදනා ભેදයෙන් සිත් 121ක් වේ. මේ සෑම කොටස් වලටම අයත් සිත් සොයා ගන්න. සංකාර ભેදයෙන් සිත් බෙදත හොත් මහත්ගත ලෝකෝත්තර සිත් සසංකාරික පක්ෂයට ගණන් ගන්න. හොඳයි. හොඳයි. එතකොට අපිට 18 වෙනි පාඩම අද ඉගෙන ගන්න තියෙන්නේ. ලෝකෝත්තර සිත්වල විස්තර ක්‍රමය.
කි පැහැදිලි කරනවා ප්‍රථම ධානාදී වශයෙන් ධාන 5ක් ඇති බව ඉහත කියා ඇත. ඒ ධාන රූපාවචර සිත්වල පමණක් නොව ලෝකෝත්තර සිත්වලද ඇත්තේය. ඒ නිසා ඒ ලෝකෝත්තර සිත්වලටත් ධාන සිත් කියන නාමය යෙදෙනවා කියන එක පැහැදිලි කරනවා. එතකොට අපි මුලින් ඉගෙන ගත්තා මේ ධ්‍යාන කියන්නේ මොනවද කියන එක. ධ්‍යාන 5ක් තියෙනවා කියලා. එතකොට මතක ඇති මේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් යුතුව පහළ වෙන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධර්ම පහට ප්‍රථම ධානය කියලා කිව්වා. ප්‍රථම ධානය කියලා කිව්වා. එතකොට මේ ප්‍රථම ධානයෙන් යුක්ත වෙන සිතට ප්‍රථම ධාන සිත කියලා කිව්වා. එතකොට සාමාන්‍යයෙන් කාමාවචර සිත්වලත් මේ ධර්ම තියෙනවා 5. නමුත් මේ අවස්ථාවේදී මේ රූපාවචර සිත්වල තියෙන අවස්ථාවේදී බලවත් ඊට වඩා. එක අරමුණක තගේ ආරම්භණය තුළ සිත එක දිගටම පවත්වන්න පුළුවන් ආකාරයට මේ අංග 5 බලවත්. එතකොට මෙන්න මේ අංග 5ට නැත්නම් මේ ධර්ම 5ට අපි කිව්වා ප්‍රථම ධානය කියලා. ඒ ධානයෙන් යුක්ත සිතට ප්‍රථම ධාන සිත කියලා කිව්වා. ඒ වගේම විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධර්ම 5ට තමයි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තව පහළ වෙන මේ විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන ධර්ම 4ට කිව්වා ဒုတိ ය ධානය කියලා. ඒ ධානයෙන් යුක්ත සිතට ဒုတိ ය ධාන සිත කියලා කිව්වා. ඊට පස්සේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තව පහළ වෙන පීති සුඛ ඒකාග්‍රතා කියන ධර්ම 3ට කිව්වා තෘතිය ධානය කියලා. තුන්වෙනි ධානය. ඒ ධානයෙන් යුක්ත සිතට කිව්වා තෘතිය ධාන සිත කියලා. ඊට පස්සේ සුඛ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තව පහළ වෙන සුඛ ඒකාග්‍රතා කියන ධර්ම 2ට කිව්වා චතුර්ථ ධානය කියලා. ඒ ධානයෙන් යුක්ත සිතට චතුර්ථ ධාන සිත කියලා කිව්වා. ඊට පස්සේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තව පහළ වෙන උපේක්ෂා ඒකාග්‍රතා කියන අංග 2ට පංචම ධානය කියලා කිව්වා. ඒ ධානයෙන් යුක්ත සිතට පංචම ධාන සිත කියලා කිව්වා. එතකොට මෙන්න මේ රූපාවචර සිත්වල මේ අංග යෙදෙනවා. ඊට අනුව ඒ ධාන නම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අරූපාවචර සිත්වල මේකේව පංචම ධානයයි තියෙන්නේ කියලා අපි පැහැදිලි කරා. ඒ කියන්නේ උපේක්ෂා ඒකාග්‍රතා කියන මේ ධර්ම 2 තමයි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තව පහළ වෙන්නේ. මේ ධර්ම 2ට කිව්වා පංචම ධානය කියලා. එතකොට අරූපාවචර සිත් සියල්ලත් පංචම ධානිකයි. ඒවලත් තියෙන්නේ පංචම ධානය. එතකොට සාමාන්‍යයෙන් මේ ප්‍රථම ධානය කියන தত্ত্বය නැත්නම් මේ කියන අංග 5 මේ ධර්ම 5 මේ රූපාවචර සිතේ පමණක් නෙවෙයි ලෝකෝත්තර සිත්වලත් යෙදෙනවා. මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තව බලවත්ව මේ අංග 5 මේ ධර්ම 5 ලෝකෝත්තර සිත්වලත් යෙදෙනවා. ඒ වගේම අංග 4 අපි කිව්වා ဒုတိ ය ධානය කියලා. මෙන්න මේ අංග 4 නැත්නම් මේ ධර්ම 4 බලවත්ව ලෝකෝත්තර සිත්වලත් පහළ වෙනවා. ඊට පස්සේ තෘතිය ධානය පීති සුඛ ඒකාග්‍රතා මේ කියන ධර්ම 3 ලෝකෝත්තර සිත්වලත් අර විදිහටම බලවත්ව පහළ වෙනවා. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතා කියන මේ චතුර්ථ ධානය නැත්නම් මේ ධර්ම 2 බලවත්ව ලෝකෝත්තර සිත්වලත් පහළ වෙනවා. ඊළඟට උපේක්ෂා ඒකාග්‍රතාව කියන මේ පංචම ධානය නැත්නම් මේ ධර්ම 2 අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තව බලවත්ව ලෝකෝත්තර සිත්වලත් පහළ වෙනවා. එතකොට මෙන්න මේ ධාන වලට අනුරූපීව මේ ලෝකෝත්තර සිත් වලට ඊට පස්සේ නම් දෙනවා. නම් කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් ලෝකෝත්තර සිතක් උපදවා ගන්න අපි කිව්වා විදර්ශනා භාවනා කරන්න ඕනි කියලා. එතකොට යම්කිසි කෙනෙක් දැන් මේ ධාන
කොහොමද ලෝකෝත්තර සිත්වල පහළ වෙන්නේ කියන එක අපි මේ පැහැදිලි කරන්නේ. කෙනෙක් ප්‍රථම ධ්‍යානෙ උපදවාගෙන ඊට පස්සේ හොඳට ප්‍රථම ධ්‍යානෙ හුරු කරගෙන එයා ඒ තැනත්තා ප්‍රථම ධ්‍යානයට සමවැදී ඉඳලා ඒ නැගිටලා විදර්ශනා කරනවා. විදර්ශනා කරලා ලෝකෝත්තර මාර්ග ඵල ඥාන උපදවනවා. අන්න එතකොට ඒ තැනත්තාට ලැබෙන ලෝකෝත්තර මාර්ග සහ ඵල ඥාන නැත්නම් ඒ සිත් ප්‍රථම ධ්‍යානයෙන් යුක්තයි. ප්‍රථම ධ්‍යානයේ අංග වලින් යුක්තයි. එතකොට රූපාවචර සිත්වල පහළ වෙන ආකාරයටම බලවත්ව අර සිත්වලත් ලෝකෝත්තර සිතෙත් මේ අංග ටික පහළ වෙනවා. ඒ වගේම කෙනෙක් ဒုတိ ය ධ්‍යානයේට සමවැදිලා ඒයින් නැගී ඉඳලා විදර්ශනා කරලා මාර්ග සිත් සහ ඵල සිත් උපදවනවා නම් ඒ මාර්ග සිත් සහ ඵල සිත් ဒုတိ ය ධ්‍යානයෙන් යුක්තයි. ඒ වගේම කෙනෙක් තෘතීය ධ්‍යානයට සමවැදිලා ඒයින් නැගී ඉඳලා විදර්ශනා කරලා මාර්ග සහ ඵල සිත් උපදවනවා නම් ඒ සිත් තෘතීය ධ්‍යානයෙන් යුක්තයි. ඊට පස්සේ කෙනෙක් චතුර්ථ ධ්‍යානයට සමවැදිලා ඒයින් නැගී ඉඳලා විදර්ශනා කරලා මාර්ගඥාන ඵලඥාන නැත්නම් මාර්ග සිත් ඵල සිත් උපදවනවා නම් ඒ සිත් චතුර්ථ ධ්‍යානයෙන් යුක්තයි. ඒ වගේම කෙනෙක් පංචම ධ්‍යානයට සමවැදිලා. මෙතන පංචම ධ්‍යානය කියනකොට මේ දැනගන්න ඕනි රූපාවචර පංචම ධ්‍යානෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අරූපාවචර සිත් වලටත් කියන්නේ පංචම ධ්‍යාන සිත් කියලා. ඒකට මෙන්න මේ පංචම ධ්‍යානයට සමවැදිලා ඒයින් නැගී ඉඳලා විදර්ශනා කරලා මාර්ග සිත් සහ ඵල සිත් උපදවනවා නම් ඒ සිත් පංචම ධ්‍යානික සිත්. ඒ ලෝකෝත්තර සිත් පංචම ධ්‍යානික සිත් බවට පත් වෙනවා. නැත්නම් ඒ ලෝකෝත්තර සිත්වල පංචම ධ්‍යානයේ යෙදෙනවා. උපේක්ෂා ඒකාග්‍රතාව කියන මේ අංග දෙක බලවත්ව යෙදෙනවා. හොඳයි. එතකොට යම්කිසි කෙනෙක් මේ ධ්‍යාන උපදවන්නේ නැතුව විදර්ශනා භාවනාව පමණක් කරනවා. එතකොට ඒ තැනත්තට ලෝකෝත්තර සිත් පහළ වෙනකොට ඒ ලෝකෝත්තර සිත්වල ස්වરૂපේ මොකක්ද කියලා අපිට ගැටලුවක් එන්න පුළුවන්. ඒ නිසා මෙතනදී පැහැදිලි කරනවා ධ්‍යාන නොලබුවන්ට උපදනා ලෝකෝත්තර සිත් සෑම කල්හිම ප්‍රථම ධ්‍යානයේ යුක්තව උපදී. කියන්නේ ධ්‍යාන උපදවන්නේ නැතුව විදර්ශනා වඩලා කෙනෙක් ලෝකෝත්තර සිත් උපදවනවා නම් අන්න ඒ තැනත්තාට උපදින ලෝකෝත්තර සිත් ප්‍රථම ධ්‍යානයේ යුක්තයි. ඒ කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තව බලවත්ව මාර්ග සිත්වල සහ ඵල සිත්වල පහළ වෙනවා. ඒක සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් ධර්මතාවයක්. ධ්‍යාන නොතිබ්බත් ඒ තැනත්තන්ට ප්‍රථම ධ්‍යානයේ යුක්තව තමයි මාර්ග සිත් සහ ඵල සිත් පහළ වෙන්නේ. නමුත් කවදාවත් ဒုတိ ය ධ්‍යානයෙන් යුක්ත වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධ්‍යාන උපදවන්නේ නැතුව විදර්ශනා කළ මාර්ගඵල ලබනකොට ඒ සිත් ဒုတိ ය ධ්‍යානික වෙන්නේ ප්‍රථම ධ්‍යානික සිත් බවටමයි පත් වෙන්නේ. හොඳයි. එතකොට මෙන්න මේ ධ්‍යාන අනුව තමයි අර මුලින් කියපු ලෝකෝත්තර සිත් 8 සිත් 40ක් බවට පත් වෙන්නේ. ධ්‍යාන අනුව ඒ සිත්වල යෙදෙන ධ්‍යාන අනුව තමයි ලෝකෝත්තර කෙටි ක්‍රමයෙන් කියපු සිත් 8 40ක් බවට පත් වෙන්නේ. හොඳයි. එතකොට දැන් කෙනෙක් ප්‍රථම ධ්‍යානයෙන් නැගී ඉඳලා විදර්ශනා කරනවා. එහෙම නැත්නම් ධ්‍යාන උපදවන්නේ නැතුවම විදර්ශනා කරනවා. ඒකට ඒ කරගෙන යන කෙනාට මුලින්ම පහළ වෙන සෝවාන් මාර්ග සිත. ඒකට ඒ තැනත්තගේ සෝවාන් මාර්ග සිත අනිවාර්යයෙන්ම ප්‍රථම ධ්‍යානිකයි. විදර්ශනා පමණක් වඩන කෙනාට උනත් ප්‍රථම ධ්‍යානෙ උපදවලා එයින් නැගී ඉඳලා විදර්ශනා කරලා පළවෙනි මාර්ගඥානිය නැත්නම් පළවෙනි ලෝකෝත්තර සිත සෝවාන් මාර්ග සිත උපදවනකොට ඒ සිත ප්‍රථම ධ්‍යානික සිතක්. එතකොට ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිත
කියලා මෙතන පැහැදිලි කරන්නේ අන්නේ සිතට. මෙතන මේ සිංහල ක්‍රමයට කියන්නේ අපි ඉදිරියේදී පාලි ක්‍රමයට මේ සිත ඉගෙන ගනිමු. ඊළඟට දෙවෙනි ධ්‍යානෙ උපදවලා එයින් නැගී ඉඳලා කෙනෙක් විදර්ශනා වඩලා ප්‍රථම මාර්ගසිත සෝවාන් මාර්ගසිත උපදවනවා නම් අන්නේ සිත ද්විතීය ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත කියලා කියනවා. ඊළඟට තෘතීය ධ්‍යානයේ උපදවලා එයින් නැගී ඉඳලා සම්වැදිලා එයින් නැගී ඉඳලා විදර්ශනා වඩලා සෝවාන් මාර්ගසිත උපදවනවා නම් ඒ සිත තෘතීය ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත කියලා කියනවා. ඊට පස්සේ චතුර්ථ ධ්‍යානයේ උපදවලා ඊට සම්වැදිලා එයින් නැගී ඉඳලා විදර්ශනා කරලා සෝවාන් මාර්ගසිත උපදවනවා නම් ඒක චතුර්ථ ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත කියලා කියනවා. ඊට පස්සේ පංචම ධ්‍යානයේ උපදවලා ඒට සම්වැදිලා එයින් නැගී ඉඳලා විදර්ශනා වඩලා සෝවාන් මාර්ගසිත උපදවනවා නම් අන්නේ සිත පංචම ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත කියලා කියනවා. හොඳයි. එතකොට මේ විදිහට මාර්ගසිත සෝවාන් මාර්ගසිත පහක් තියෙනවා. සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගසිද්ද මාර්ගසිත තුනද එසේම පසබැගින් වේ. එතකොට අපි කෙටි ක්‍රමයෙන් කිව්වා සකදාගාමි මාර්ගසිත අනාගාමි මාර්ගසිත අරිහත් මාර්ගසිත කියලා. ඒ සිතුත් මෙන්න මේ ධ්‍යාන ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ පංචම ධ්‍යාන වශයෙන් සිත් පහ පහ බැගින් වෙනවා. එතකොට මෙසේ ධ්‍යාන බෙහෙදෙන් එක් ලෝකෝත්තර කුසල් සිතක් පස බැගින් වෙන නිසා ලෝකෝත්තර කුසල් සිත් 20ක් වේ. අන්න එතකොට එක ලෝකෝත්තර සිතක් පහක් බවට පත් වෙනවා ධ්‍යාන බෙහෙදේ. ධ්‍යාන පහ නිසා සිත් පහක් බවට පත් වෙනවා. මේ විදිහට ලෝකෝත්තර සිත් 4 පහෙන් වැඩි වෙනකොට 20ක් බවට පත් වෙනවා. ඵලසිත 4ද එසේම ධ්‍යාන වශයෙන් ප්‍රභේදයට පැමිණෙන බැවින් ලෝකෝත්තර විපාක සිද්ද 20ක් වේ. ඵලසිතුත් මේ විදිහටම තමයි. එතකොට කෙනෙක් ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ගසිත ලැබුවා නම් ඒ තැනැත්තගේ විපාක ඵලසිතත් සෝවාන් ඵලසිතත් අනිවාර්යයෙන්ම ප්‍රථම ධ්‍යානිකම තමයි. ඒක හොඳින් මතක තියාගන්න. ඊළඟට ဒုတိ ය ධ්‍යාන සෝවාන් මාර්ගසිත කෙනෙක් ලැබුවා නම් එයා ඒ තැනත්තගේ ඵලසිතත් ဒုတိ ය ධ්‍යානික සෝවාන් ඵලසිතමයි. ඔන්න ඔය විදිහට ඵලසිතුත් කෙටි ක්‍රමයෙන් කියපු 4 ධ්‍යාන පහෙන් වැඩි වෙනකොට සිත් 20ක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රමයෙන් ගත්තාම සිත් සියල්ලම ලෝකෝත්තර සිත් 40ක් බවට පත් වෙනවා. හොඳයි. එතකොට අපි බලමු මේ ලෝකෝත්තර සිත් 40 පිළිවෙලට. එතකොට Tamanට තවදුරටත් මේක පැහැදිලි වෙයි. බලන්න ලෝකෝත්තර කුසල් සිත්. එතකොට මෙතනදී සෝතාපට්ටි මග්ග චිත්තේ තමයි මේ පහකට බෙදලා තියෙන්නේ. අපි බලමු. පළවෙනි සිත විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ. ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ. ඊළඟට තුන්වෙනි එක පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ. ඊළඟට 4 සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ. ඊළඟට 5 උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ. එතකොට බලන්න මෙතන සිත් පහක් තියෙනවා. එකක් වූ සෝවාන් මාර්ගසිත ධ්‍යාන බෙහෙදෙන් ධ්‍යානයන්ට අනුව පහක් බවට පත් වුණා. එතකොට බලන්න මෙතන ප්‍රථම ධ්‍යාන සිත් 1යි, ဒုတိ ය ධ්‍යාන සිත් 1යි, තෘතීය ධ්‍යාන සිත් 1යි, චතුර්ථ ධ්‍යාන සිත් 1යි, ඒ වගේම පංචම ධ්‍යාන සිත් 1යි. මේ ධ්‍යාන සිතුත් අපි මෙතනින්ම මතක තියාගෙන යමු. හොඳයි. ඊළඟට බලමු ඊළඟ සිත් කොටස. ඊළඟට 6 වෙනි සිත බලන්න විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. ඊළඟට 7 වෙනි එක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. ඊළඟට 8 වෙනි එක
පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. 9 වෙනි සිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. ඊළඟට 10 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. දැන් එතකොට අපි සිත් 10ක් ලෝකෝත්තර සිත් විස්තර ක්‍රමයෙන් සිත් 10ක් ඉගෙන ගත්තා. වාණි දැන් මේ සිත් 10 ගැන 10 අපි කතා කරනකොට අපිට ප්‍රථම ධ්‍යාන සිත් දෙකක් මුණ ගැහුණා. ဒုတိ ය ධ්‍යාන සිත් දෙකයි. තෘතිය ධ්‍යාන සිත් දෙකයි. චතුර්ථ ධ්‍යාන සිත් දෙකයි. පංචම ධ්‍යාන සිත් දෙකයි. එතකොට මුලින් සිත් පහේදී ප්‍රථම ධ්‍යාන ආදී සිත් එක එක බැගින් තිබ්බා. දැන් මෙතනදී මේ පහේදීත් ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන ආදී සකදාගාමි මාර්ග සිත් තියෙනවා. එතකොට මේ සිත් 10 තුල ප්‍රථම ධ්‍යාන සිත් දෙකයි, ဒုတိ ය ධ්‍යාන සිත් දෙකයි, ඔය බැගින් සිත් දෙක දෙක තියෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු 11 වෙනි සිත. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ. ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ. ඊළඟට 13 වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ. ඊළඟට 14 වෙනි සිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ. ඊළඟට 15 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ. එතකොට දැන් මෙතන සිත් 15ක් දක්වා අපිට මුණ ගැහුණා. ප්‍රථම ධ්‍යාන සිත් 3යි, ဒုတိ ය ධ්‍යාන සිත් 3යි, තතිය ධ්‍යාන සිත් 3යි, චතුත්ථ ධ්‍යාන සිත් 3යි, පංචම ධ්‍යාන සිත් 3යි. දැන් අපි බලමු ඊළඟට 16 වෙනි සිතේ ඉඳලා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. 18 වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. 19 වෙනි සිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. ඊළඟට 20 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. එතකොට දැන් සිත් අපි 20ක් කතා කරා. මේ සිත් 20 තමයි විස්තර ක්‍රමෙන් ලෝකෝත්තර කුසල් සිත් 20. එතකොට අපි මේ සිත් 20 දී අපිට හමු වුණා ප්‍රථම ධ්‍යාන සිත් 4යි, ဒုတိ ය ධ්‍යාන සිත් 4යි, තෘතිය ධ්‍යාන සිත් 4ක්, චතුර්ථ ධ්‍යාන සිත් 4ක්, ඊළඟට පංචම ධ්‍යාන සිත් 4ක්. දැන් අපිට ඊළඟට තියෙන්නේ ඵල සිත්. බලන්න 21 වෙනි අංකයේ 21 වෙනි සිත විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. ඊළඟට 23 පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. ඊළඟට 24 සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. ඊළඟට 25 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. එතකොට මුල්ම ඵල සිත් 5 මේ කතා කරේ. එතකොට සිත් 25ක් අපි මෙතෙක් කතා කරලා තියෙනවා ලෝකෝත්තර සිත්. මේ සිත් 25 තුල ප්‍රථම ධ්‍යාන සිත් අපිට මුණ ගැහුණ 5ක්, ဒုတိ ය ධ්‍යාන සිත් 5යි, තෘතිය ධ්‍යාන සිත් 5යි, චතුර්ථ ධ්‍යාන සිත් 5යි, ඊළඟට පංචම ධ්‍යාන සිත් 5ක්. හොඳයි. අපි බලමු ඊළඟට 26 වෙනි සිත විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සකදාගාමි ඵලසිත. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සකදාගාමි ඵලසිත. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සකදාගාමි ඵලචිත්තේ. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සකදාගාමි ඵලචිත්තේ. ඊළඟට 30 වෙනි අංකයේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සකදාගාමි ඵලචිත්තේ. එතකොට සිත් 30ක් කතා කරා. මේ සිත් 30 දී අපිට මුණ ගැහුණා ප්‍රථම ධ්‍යාන සිත් 6ක්, ဒုတိ ය ධ්‍යාන සිත් 6ක්, තෘතිය ධ්‍යාන සිත් 6ක්, චතුර්ථ ධ්‍යාන සිත් 6ක්, පංචම ධ්‍යාන සිත් 6ක්. හොඳයි. අපි බලමු ඊළඟට 31 වෙනි සිත. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අනාගාමි ඵලචිත්තේ.
විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. එතකොට තවත් ඵල සිත් 5ක් අපි මේ කතා කරේ. එතකොට සිත් 35ක් කතා කරා. මේ සිත් 35 තුල අපිට මුණ ගැහුණා ප්‍රථම ධ්‍යාන සිත් 7ක්, ဒုတိ ය ධ්‍යාන සිත් 7ක්, තෘතිය ධ්‍යාන සිත් 7ක්, චතුර්ථ ධ්‍යාන සිත් 7ක්, ඊළඟට පංචම ධ්‍යාන සිත් 7ක්. හොඳයි. අපි බලමු අවසාන සිත් කාණ්ඩය 36. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අරහත් ඵල චිත්තේ. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන අරහත් ඵල චිත්තේ. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන අරහත් ඵල චිත්තේ. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන අරහත් ඵල චිත්තේ. ඊළඟට 40 වෙනි අවසාන සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අරහත් ඵල චිත්තේ. දැන් සිත් 40ම අවසానයි. බලන්න එතකොට මේ සිත් 40 දී අපිට මුණ ගැහුණා ප්‍රථම ධ්‍යාන සිත් 8ක්, ဒုတိ ය ධ්‍යාන සිත් 8ක්, තෘතිය ධ්‍යාන සිත් 8ක්, ඒ වගේම චතුර්ථ ධ්‍යාන සිත් 8ක්, ඊළඟට පංචම ධ්‍යාන සිත් 8ක්. හොඳයි. එතකොට දැන් මේ සිත් ටික මතක තියාගන්න ඕනි, පාඩම් කරගන්න ඕනි. මෙතන මේ සිත් පිළිවෙලින් අපි 40ම දක්වලා තියෙනවා. මේ 40ම කවුරුත් පාඩම් කරගන්නට ඕනි. ඉස්සරහට අපි පාඩම් ඉගෙන ගන්නට නම්. හොඳයි. එතකොට ඊළඟට අපිට පාඩමේ පැහැදිලි කරනවා මේ ලෝකෝත්තර සිත් 40 ප්‍රථම ධ්‍යාන සිත් 8ක් තියෙනවා. ද්විතීය ධ්‍යාන සිත් 8 බැගින් ඇත්තේය කියලා පැහැදිලි කරනවා. එතකොට ඒක තමයි අපි මේ සිත් පෙන්නකොටම ධ්‍යාන සිත් මෙච්චරක් තියෙනවා කියලා පැහැදිලි කරේ. එතකොට ප්‍රථම ධ්‍යාන සිත් අපිට තිබුණා මේ 48ක්. ද්විතීය ධ්‍යාන සිත් තිබුණා 8ක්. ඔය විදිහට 8 බැගින් තිබුණේ. එතකොට බලන්න ප්‍රථම ධ්‍යාන සිත් 8 මොනවද කියලා අපි නැවත බලමු. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ. ඊළඟට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. ඊළඟට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අනාගාමි මග්ග චිත්තේ. ඊළඟට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අරහත් මග්ග චිත්තේ. ඊළඟට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සෝතාපට්ටි මග්ග ඵල චිත්තේ. ඊළඟට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සකදාගාමි පඨම ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. ඊළඟට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. ඊළඟට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අරහත් ඵල චිත්තේ. ඔන්න බලන්න ප්‍රථම ධ්‍යාන සිත් 8ක් වුණු හැටි. මේ සිත් 8 තමයි ප්‍රථම ධ්‍යානික සිත් 8 කියලා කියන්නේ. ဒုတိ ය ධ්‍යානික සිතුත් ওই ක්‍රමයටමයි. ဒုတိ ය ධ්‍යාන මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. තෘතිය ධ්‍යානත් මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. ඊළඟට චතුර්ථ ධ්‍යානත් මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. පංචම ධ්‍යානත් මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. මෙන්න මේ ක්‍රමෙන් ගන්නකොට ප්‍රථම ධ්‍යාන සිත් 8යි, ဒုတိ ය ධ්‍යාන සිත් 8යි, තෘතිය ධ්‍යාන සිත් 8යි, චතුර්ථ ධ්‍යාන සිත් 8යි, පංචම ධ්‍යාන සිත් 8යි කියලා මේ සිත් 40 බෙදෙනවා. හොඳයි. ඊට පස්සේ දැන් අපි ඉගෙන ගත්තා මේ සුඛ කියන අංගයේ තියෙනවා නම් මේ සිත්වල ධ්‍යාන සිත්වල ඒ සිත සෝමනස්ස සහගතයි කියලා. සුඛ කියන අංගයේ තියෙනවා. එතකොට බලන්න ප්‍රථම ධ්‍යාන සිතේ සුඛ කියන අංගය තියෙනවා. ဒုတိ ය ධ්‍යාන සිතෙත් තියෙනවා. තෘතිය ධ්‍යාන සිතෙත් තියෙනවා. චතුර්ථ ධ්‍යාන සිතෙත් තියෙනවා. එහෙමනම් චතුර්ථ ධ්‍යාන සිත දක්වා එන සිත් මේ 4 සෝමනස්ස සහගතයි. ඊට පස්සේ සුඛ කියන අංගයේ නැති සිත් උපේක්ෂා සහගතයි. අපි කිය උපේක්ඛා ඒකාග්‍රතාව කියන සිත් උපේක්ෂා සහගතයි.
එහෙමනම් බලන්න ලෝකෝත්තර සිත් 40 දී සෝමනස්ස සහගත සිත් කීයක් තියෙනවද? උපේක්ෂා සහගත සිත් කීයක් තියෙනවද කියලා. මොකද දෝමනස්ස සහගත සිත් එන්නේ නැහැ ලෝකෝත්තර වලදී කොහොමදවත්. ඒවා අකුසල් සිත්වල පමණයි දෝමනස්ස සහගත බව තියෙන්නේ. එහෙමනම් බලන්න ප්‍රථම ධ්‍යාන සිත් 8 සෝමනස්ස සහගතයි. ဒုတိ ය ධ්‍යාන සිත් 8 සෝමනස්ස සහගතයි. තෘතීය ධ්‍යාන සිත් 8ත් සෝමනස්ස සහගතයි. චතුර්ථ ධ්‍යාන සිත් 8ත් සෝමනස්ස සහගතයි. එහෙමනම් 8 වරක් 4 32යි. සිත් 32ක් සෝමනස්ස සහගතයි. මේ සිත් 40න් ලෝකෝත්තර සිත් 40න් සිත් 32ක් සෝමනස්ස සහගතයි. ඊට පස්සේ ඉතුරු වෙන්නේ සිත් 8යි. ඒ කියන්නේ පංචම ධ්‍යාන සිත් 8. නම් පංචම ධ්‍යාන සිත් 8 සෝමනස්ස සහගත නැහැ උපේක්ෂා සහගතයි. ඒකට ඔන්න බලන්න සිත් 40 දී උපේක්ෂා සහගත සිත් තියෙනවා 8ක්. ඒක තමයි මේ පාඩමේ දක්වන්නේ. එතකොට ඊළඟට අපි කිව්වා මේ ලෝකෝත්තර සිතුත් ධාන සිත් කියලා. ලෝකෝත්තර සිතුත් ධාන සිත් කියලා. ඊට පස්සේ ඊට කලින් අපි ඉගෙන ගත්ත ධාන සිත් තවත්. ඒ රූපාවචර සහ අරූපාවචර සිත්. අපි මේ දෙකොට්ටාසයට කිව්වා මහත්ගත සිත් කියලා. ඒකට මහත්ගත සිත් සියල්ලමත් මේ ලෝකෝත්තර සිත් සියල්ලමත් ධාන සිත්. එතකොට බලන්න මේ ටික එකතු කරලා මහත්ගත සිත් 27යි ලෝකෝත්තර සිත් 40යි කියන මේ සිත් 67 ධාන සිත් කියලා කියනවා. ධාන සිත් එතකොට 67ක් තියෙනවා. ධාන සිත් 67යි. එහි ප්‍රථම ධාන සිත් 11යි. ද්විතීය තෘතීය චතුර්ථ ධාන සිත් 11 බැගින් නැත්තේය. පංචම ධාන සිත් 23යි. දැන් මෙතනදී ගාන සකස් කරලා තියෙන්නේ මේ ධාන සිත්. ධාන සිත් 67 අරගෙන මේ ධාන සිත් 67 ප්‍රථම ධාන සිත් කීයක් තියෙනවද බලන්න. දැන් දක්වලා තියෙන 11යි කියලා. මේ සිත් 67 කොහොමද ප්‍රථම ධාන සිත් 11ක් වෙන්නේ? අපි බලමු දැන් ලෝකෝත්තර සිත්වලදී අපි ඉගෙන ගත්ත ප්‍රථම ධාන සිත් 8ක් තියෙනවා කියලා. එතකොට ඊළඟට ප්‍රථම ධාන සිත් තියෙන රූපාවචර සිත් 15. බලන්න රූපාවචර සිත් 15 විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන කුසල් සිත. ඊළඟට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන ඵල සිත විපාක සිත. රූපාවචර විපාක සිත. ඊළඟට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන ක්‍රියාසිත. ඔය විදිහට කුසල් ප්‍රථම ධාන කුසල් සිත විපාක සිත ක්‍රියාසිත කියලා රූපාවචර සිත් 15 ප්‍රථම ධාන සිත් 3ක් තිබුණා. ඒතර ලෝකෝත්තර සිත් වල 8ක් තිබුණා. ඊළඟට රූපාවචර සිත් වල තියෙනවා 3ක්. මෙන්න මේ 8යි 3යි එකතු වෙනකොට තමයි සිත් 11ක් බවට පත් වෙන්නේ. එතකොට ධාන සිත් 67 ප්‍රථම ධාන සිත් තියෙනවා 11ක්. ওই විදිහටම තමයි ဒုတိ ය ධාන සිතුත්. ලෝකෝත්තර සිත් වල 8ක් තියෙනවා. රූපාවචර 5 රූපාවචර සිත් 15 3ක් තියෙනවා. කුසල විපාක ක්‍රියා විදියට. එතකොට ဒုတိ ය ධාන සිතුත් 11යි. ඊළඟට තෘතීය ධාන සිතුත් 11යි. ඒ කියන්නේ ලෝකෝත්තර සිත් වල තියෙනවා 8ක්. මේ රූපාවචර සිත් 15 තියෙනවා 3ක්. ඒකට 11යි. ඊළඟට චතුර්ථ ධාන සිතුත් 11යි. ලෝකෝත්තර සිත් වල චතුර්ථ ධාන සිත් තියෙනවා 8ක්. ඊළඟට රූපාවචර සිත් 15 චතුර්ථ ධාන කුසල් සිත විපාක සිත ක්‍රියා සිත වශයෙන් 3ක් තියෙනවා. එතකොට 11යි. ඊළඟට පංචම ධාන සිත් 23ක් කියනවා. පංචම ධාන සිත් වැඩි වෙලා තියෙනවා. ඒ කොහොමද? ලෝකෝත්තර සිත් වල තියෙන පංචම ධාන සිත් 8ක්. ඊළඟට රූපාවචර සිත් 15 පංචම ධාන සිත් කුසල් සිත විපාක සිත ක්‍රියා සිත වශයෙන් 3ක් තියෙනවා. ඊළඟට අරූපාවචර සිත් 12ම පංචම ධාන සිත්. අරූපාවචර සිත් 12ම පංචම ධාන සිත්. අන්න එතකොට අරූපාවචර සිත් 12යි රූපාවචර සිත් වලින් 3යි එතන 15ක් එනවා. ඊළඟට ලෝකෝත්තර සිත්
වල පංචම ධ්‍යාන සිත් 8යි. මෙන්න මේ ටික එකතු වෙනකොට තමයි 23ක් බවට පත් වෙන්නේ. එතකොට එහෙමනම් ධ්‍යාන සිත් 67 පංචම ධ්‍යාන සිත් 23ක් තියෙනවා. හොඳයි. ඊළඟට පැහැදිලි කරනවා සිත් සියල්ල ගණන් ගැනීමේදී සංක්ෂේප විස්තාර වශයෙන් ක්‍රම දෙකකින් දැක්වුණු ලෝකෝත්තර සිත් එක් ක්‍රමයකින් ගණන් ගත යුතුයි කියලා. දැන් අපි කලින් ඉගෙන ගත්තා කෙටි ක්‍රමයෙන් සිත් ලෝකෝත්තර සිත් 8ක් කියලා. ඒ 8 ලෞකික සිත් 81ට එකතු කරාට පස්සේ 89ක් ආවා. ඊට පස්සේ ලෝකෝත්තර සිත් විස්තාර ක්‍රමයෙන් 40යි. එතකොට මේ සිත් 40 අර මුල් සිත් 89ට එකතු කරොත් වැරදි වෙනවා. එතකොට එතනදි වැරදි. එහෙමනම් මෙතන කෙටි ක්‍රමයෙන් කියපු ලෝකෝත්තර සිත් 8ම තමයි මේ විස්තර ක්‍රමයෙන් 40ක් වෙන්නේ. එහෙමනම් අපි විස්තාර ක්‍රමයෙන් සිත් ගණන් කරනකොට කෙටි ක්‍රමයෙන් කියපු ලෝකෝත්තර සිත් 8 අයින් කරලා තමයි ලෞකික සිත් 81ට මේ ලෝකෝත්තර සිත් 40 එකතු කරන්නේ. අන්න එතකොට 81ට මේ 40 එකතු කරනකොට 121ක් වෙනවා. කෙටි ක්‍රමේදී ලෞකික සිත් 81ට ලෝකෝත්තර සිත් 8 එකතු කරාම 89ක් වෙනවා සිත්. දීර්ඝ ක්‍රමේදී ලෞකික සිත් 81ට ලෝකෝත්තර සිත් 40 එකතු කරාම 121ක් වෙනවා. මෙන්න මේ ක්‍රමයෙන් තමයි මේ දෙපැත්ත බෙදා ගන්න ඕනේ. හොඳයි. එතකොට දැන් ඉදිරියට අපි විශේෂයෙන්ම මේ සිත් පැහැදිලි කරන්නේ මේ විස්තාර ක්‍රමයෙන්. එතකොට ඉදිරියේදී අපි දැනගන්න ඕනි කවුරුත්. එතකොට විස්තාර ක්‍රමයෙන් මේ ලෝකෝත්තර සිත් විස්තාර ක්‍රමයෙන් අපි මතක තියාගන්න ඕනේ. විස්තාර ක්‍රමයෙන් තමයි ඉදිරියේදී අපි මේ සිත් ඉගෙන ගන්නේ. හොඳයි. කාමාවචර සිත් සිව් 50, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12, ලෝකෝත්තර සිත් 46යි භූමි ભેදයෙන් සිත් 121යි. එතකොට භූමි ભેදේ කියලා පැහැදිලි කරේ කාම භූමි, රූප භූමි ආදී අපි මුලින් පැහැදිලි කරේ. කාම භූමියේ බොහෝ සෙයින් උපදින සිත් වලට කාමාවචර සිත් කියලා කිව්වා. ওই විදිහට මේ භූමි ભેදයෙන් කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි මේ විදිහට එකතු කරාම 121ක් එනවා. ඊළඟට ಜಾති බෙහෙදයෙන් සිත් දක්වනවා. කියන්නේ කුසල් අකුසල් විපාක ක්‍රියා ආදී විදිහට. බලන්න අකුසල් සිත් 12යි, කුසල් සිත් එතන 30 කියන එක වෙනස් වෙන්න ඕනි සත් 30 කියලා 37ක් එනවා අපිට. කුසල් සිත් 37යි, විපාක සිත් 52යි, ක්‍රියා සිත් 20යි. මේ විදිහට ಜಾති ભેදයෙන් සිත් 121යි. ඊළඟට සෝමනස්ස සහගත සිත් 63, උපේක්ෂා සහගත සිත් 55ය, දෝමනස්ස සහගත සිත් 3යි වේදනා ભેදයෙන් සිත් 121ක් වේ. සෝමනස්ස සහගත සිත් මෙතන 63ක් දක්වනවා. ඒ දක්වන්නේ අර සුඛ සහගත සිතත් එකතු කරලා මේ සෝමනස්ස වලට. ඊට පස්සේ උපේක්ෂා සහගත සිත් 55ක් තියෙනවා මේ සිත් 121. ඊළඟට දෝමනස්ස සහගත සිත් තියෙනවා 3ක්. ඒ 3ක් හැටියට දක්වන්නේ අර දුක්ඛ සහගත සිතත් මේ දෝමනස්ස සහගත සිත් කොටසටම එකතු කරලා. හොඳයි. ඊට පස්සේ සංඛාර ભેදයෙන් බෙදතොත් මහග්ගත ලෝකෝත්තර සිත් සසංකාරික පක්ෂයට ගන්න කියලා පැහැදිලි කරනවා. එතකොට මහත්ගත සිත් සහ ලෝකෝත්තර සිත් අපි සංස්කාර විදිහට බෙදනකොට සසංස්කාරික පක්ෂයටයි වැටෙන්නේ කියන එක අපි කලිනුත් පැහැදිලි කරගත්තා. හොඳයි. එතකොට දැන් මේ විස්තාර ක්‍රමයෙන් ලෝකෝත්තර සිත් 40ක් පැහැදිලි කරානේ. එතකොට අපි 40ත් වේදනාදී බෙහෙදෙන් වගු ආශ්‍රයෙන් බෙදලා බලමු. එතකොට තවදුරටත් මේක පැහැදිලි වෙනවා අපිට. විස්තාර ක්‍රමයට අනුව 40ක් වන ලෝකෝත්තර සිත්වල වේදනාදී බෙහෙද දැක්වීම. එතකොට ලෝකෝත්තර කුසල් සිත් 20යි. බලන්න දැන් පටන් ගන්නෙ 82 ඉඳලා සිත්වල අංක. මොකද ලෞකික සිත් 81ක් තිබුණා.
දැන් මේ 81ට තමයි මේ ලෝකෝත්තර සිත් 40 එකතු කරන්නේ. එතකොට තමයි 121ක් එන්නේ. ඊට බලන්න 82 ඉඳලා මෙතන සිත් පැහැදිලි වෙනවා. ඉතින් ඊට උඩින් තියෙනවා ලෞකික සිත්වල එකතුව. එතකොට ලෞකික සිත් 81 වෙනකොට ඒ 81 සෝමනස් සහගත සිත් 30ක් තිබුණා, උපේක්ෂා සහගත සිත් 47ක් තිබුණා, දෝමනස් සහගත සිත් 2ක් තිබුණා, සුඛ සහගත සිත් 1ක් තිබුණා, දුක්ඛ සහගත සිත් 1ක් තිබුණා, අසංස්කාරික සිත් 37ක් තිබුණා, සසංස්කාරික සිත් 44ක් තිබුණා, අකුසල් සිත් 12ක් තිබුණා, කුසල් සිත් 17ක් තිබුණා. ඊට පස්සේ විපාක සිත් 32ක් තිබුණා. ඊට පස්සේ ක්‍රියා සිත් 20ක් තිබුණා. දැන් අපි බලමු මේ ලෝකෝත්තර සිත් 40ත් මේ වගුවටම එකතු කරලා. එතකොට 82 වෙනි සිත විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. එතකොට මේක සෝමනස් සහගත සිතක්. ඒ වගේම ලෝකෝත්තර සිත් සසංස්කාරිකයි. සසංස්කාරික සිතක්. 45 වෙනි සසංස්කාරික සිත. ඊට පස්සේ මේක කුසල් සිතක්. ලෝකෝත්තර කුසල් සිතක්. එහෙමනම් 18 වෙනි කුසල් සිත. ඊළඟට 83 වෙනි සිත විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන සෝතාපට්ටි මග්ග චිත්තේ. සෝමනස්ස සහගත සිතක්. එහෙමනම් 32 වෙනි සෝමනස්ස සහගත සිත. සසංස්කාරික සිතක් 46 වෙනි සසංස්කාරික සිත. ඊළඟට කුසල් සිතක් 19 වෙනි කුසල් සිත. ඊළඟට 84 වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්‍ය ඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. සෝමනස්ස සහගත නිසා 33 වෙනි සෝමනස්ස සහගත සිත, සසංස්කාරික සිතක් 47 වෙනි සිත, කුසල් සිතක් 20 වෙනි කුසල් සිත. ඊළඟට 85 වෙනි අංකයේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධාන සෝතාපට්ටි මග්ග චිත්තේ. සෝමනස්ස සහගතයි, ඊළඟට සසංස්කාරිකයි, ඊළඟට 21 වෙනි කුසල් සිත. ඊට පස්සේ 86 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තේ. ඒ සිත උපේක්ෂා සහගතයි. 48 වෙනි උපේක්ඛා සහගත සිත. සසංස්කාරික සිතක් 49 වෙනි සිත. ඒ සිතත් කුසල් සිතක්. ඒ නිසා 22 වෙනි කුසල් සිත. හොඳයි. ඊට පස්සේ අපි බලමු 87 වෙනි සිත. විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සකදාගාමි මග්ග චිත්තේ. සෝමනස් සහගත සිතක්, ඊළඟට සසංස්කාරික සිතක්, ඒ වගේම කුසල් සිතක්. මේක 23 වෙනි කුසල් සිත. ඊළඟට 88 වෙනි සිත විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන සකදාගාමි මග්ග චිත්තේ. ඒක 36 වෙනි සෝමනස් සහගත සිත. ඊළඟට සසංස්කාරික සිතක්, ඊළඟට 24 වෙනි කුසල් සිත. ඊට පස්සේ 89 පීති සුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්‍ය ඥාන සකදාගාමි මග්ග චිත්තේ. 37 වෙනි සෝමනස් සහගත සිත, සසංස්කාරික සිතක්, ඊළඟට 25 වෙනි කුසල් සිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥාන සකදාගාමි මග්ග චිත්තේ. සෝමනස් සහගතයි, සසංස්කාරිකයි, 26 වෙනි කුසල් සිත. ඊට පස්සේ 91 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සකදාගාමි මග්ග චිත්තේ. 49 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට සසංස්කාරික සිතක්, ඊළඟට 27 වෙනි කුසල් සිත. හොඳයි. ඊළඟට අපි බලමු අනාගාමි මාර්ග සිත්. එතකොට 92 වෙනි සිත විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන අනාගාමි මග්ග චිත්තේ. සෝමනස්ස සහගතයි, ඒ සිත සසංස්කාරිකයි, ඒ වගේම 28 වෙනි කුසල් සිත. ඊළඟට 93 වෙනි සිත විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන අනාගාමි මග්ග චිත්තේ. 40 වෙනි සෝමනස්ස සහගත සිත සසංස්කාරික සිතක්, ඒ වගේම 29 වෙනි කුසල් සිත. ඊළඟට 94 වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්‍ය ඥාන අනාගාමි මග්ග චිත්තේ. සෝමනස්ස සහගතයි, ඊළඟට සසංස්කාරිකයි, අර 30 වෙනි කුසල් සිත. ඊළඟට 95 වෙනි සිත බලමු අපි.
සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන අනාගාමී මග්ග චිත්තේ. 42 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට සසංස්කාරික සිතක්. ඊළඟට 31 වෙනි කුසල් සිත. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අනාගාමී මග්ග චිත්තේ. උපේක්ෂා සහගත සිතක්. ඊළඟට සසංස්කාරික සිතක්. ඊළඟට කුසල් 32 වෙනි කුසල් සිත. හොඳයි ඊළඟට අපි බලමු අරිහත් මාර්ග සිත්. විතක්ක විචාර පීසුක ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අරිහත් මග්ග චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි කුසල් සිතක් 33 වෙනි කුසල් සිත. ඊළඟට 98 වෙනි සිත විචාර පීසුක ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන අරිහත් මග්ග චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි වගේම කුසල් සිතක් 34 වෙනි කුසල් සිත. ඊළඟට 99 වෙනි සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන අරහත් මග්ග චිත්තය. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි 35 වෙනි කුසල් සිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන අරහත් මග්ග චිත්තය. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි කුසල් සිතක් 36 වෙනි කුසල් සිත. ඊළඟට 101 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අරහත් මග්ග චිත්තය. උපේක්ඛා සහගතයි 51 වෙනි උපේක්ෂා සහගත සිත. සසංස්කාරිකයි ඊළඟට කුසල් සිතක් 37 වෙනි කුසල් සිත. හොඳයි ඊළඟට අපිට තියෙන්නේ ඵල සිත්. බලමු. ලෝකෝත්තර ඵල සිත්. එතකොට 102 වෙනි සිත විතක්ක විචාර පීසුක ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. 47 වෙනි සෝමනස්ස සහගත සිත. සසංස්කාරික සිතක්. එතකොට මේක විපාක සිතක්. එතකොට මේක 33 වෙනි විපාක සිත. ඊළඟට 103 වෙනි සිත. විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සෝතාපට්ටි ඵල සිත. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි 34 වෙනි විපාක සිත. ඊළඟට 104 අංකයේ තියෙන පීතිසුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි 35 වෙනි විපාක සිත. ඊළඟට 105 වෙනි සිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. 50 වෙනි සෝමනස්ස සහගත සිත. සසංස්කාරිකයි 36 වෙනි විපාක සිත. ඊළඟට 106 වෙනි සිත බලන්න උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්තේ. ඒක 52 වෙනි උපේක්ෂා සහගත සිත. සසංස්කාරික සිතක් 37 වෙනි විපාක සිත. හොඳයි ඊළඟට බලමු අපි සකදාගාමි ඵල සිත්. විතක්ක විචාර පීසුක ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සකදාගාමි ඵල සිත. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි 38 වෙනි විපාක සිත. විචාර පීසුක ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සකදාගාමි ඵල සිත. 52 වෙනි සෝමනස්ස සහගත සිත. සසංස්කාරිකයි 39 වෙනි විපාක සිත. ඊට පස්සේ 109 වෙනි සිත පීතිසුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්‍ය ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි ඒ වගේම 40 වෙනි විපාක සිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි ඊට විපාක 41 වෙනි සිත. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සකදාගාමි ඵල චිත්තේ. උපේක්ඛා සහගතයි 53 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට සසංස්කාරිකයි ඊට 42 වෙනි විපාක සිත. හොඳයි. බලමු අපි ඊළඟට අනාගාමි ඵල සිත්. විතක්ක විචාර පීසුක ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි 43 වෙනි විපාක සිත. විචාර පීසුක ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි 44 වෙනි විපාක සිත. පීතිසුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්‍ය ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි 45 වෙනි විපාක සිත. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි විපාක සිතක් 46 වෙනි විපාක සිත. ඊළඟට 116 වෙනි සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අනාගාමි ඵල චිත්තේ. උපේක්ෂා සහගත සිතක් 54 වෙනි උපේක්ෂා සහගත සිත.
සසංස්කාරික සිතක්, ඊළඟට විපාක සිතක්. 47 වෙනි විපාක සිත. හොඳයි. ඊළඟට අපි බලමු අරහත් ඵල සිත්. විතක්ක විචාර පීසුක ඒකාග්‍රතාව සහිත පඨම ඥාන අරහත් ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි 48 වෙනි විපාක සිත. විචාර පීතිසුක ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන අරහත් ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි 49 වෙනි විපාක සිත. ඊළඟට ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන අරහත් ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි ඒ වගේම 50 වෙනි විපාක සිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ඥාන අරහත් ඵල චිත්තේ. සෝමනස්ස සහගතයි සසංස්කාරිකයි ඊළඟට විපාක සිතක් 51 වෙනි විපාක සිත. ඊළඟට 121 වෙනි සිත අවසාන සිත බලමු. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ඥාන අරහත් ඵල චිත්තේ. එතකොට උපේක්ෂා සහගතයි එමනම් 55 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට සසංස්කාරිකයි එමනම් 84 වෙනි සසංස්කාරික සිත. විපාක සිතක් 52 වෙනි විපාක සිත. අවසානයේ බලන්න එකතුව සිත් 121 සෝමනස්ස සහගත සිත් තියෙනවා 62ක්. ඊළඟට උපේක්ෂා සහගත සිත් තියෙනවා 55ක්. ඊළඟට දෝමනස්ස සහගත සිත් තියෙනවා 2ක්. ඊළඟට සුඛ සහගත සිත් තියෙනවා 1ක්. දුක්ඛ සහගත සිත් 1යි. අසංස්කාරික සිත් 37යි. ඊට පස්සේ සසංස්කාරික සිත් 84යි. ඊට පස්සේ අකුසල් සිත් 12ක් තියෙනවා. කුසල් සිත් 37ක් තියෙනවා. විපාක සිත් 52ක් තියෙනවා. ඊළඟට ක්‍රියා සිත් 20ක් තියෙනවා. එතකොට අපිට පාඩමේදී සෝමනස්ස සහගත සිත් 62ක් 63ක් කියලා කිව්වේ මෙන්න මේ සුඛ සහගත සිතත් සෝමනස්ස සහගත සිත් කොටසටම එකතු කරලා තමයි 63ක් කිව්වේ. සුඛ සහගත සිත වෙනම ගන්නකොට සෝමනස්ස සහගත සිත් 62යි. ඊට පස්සේ සුඛ සහගත සිත් 1යි. උපේක්ෂා සහගත සිත් 55යි. ඒකට දෝමනස් සහගත සිත් 3ක් තියෙනවා කියලා කිව්වා අපිට පාඩමකදී. ඒ කිව්වේ මේ දුක්ඛ සහගත සිතත් දෝමනස් සහගත සිත් කොටසටම එකතු කරලයි 3ක් කියලා කිව්වේ. එහෙම නැත්නම් දෝමනස් සහගත සිත් 2යි දුක්ඛ සහගත සිත් 1යි. ඒකට අසංස්කාරික සිත් 37යි සසංස්කාරික සිත් 84යි. ඒකට මේ ක්‍රමයෙන් මේ ලෝකෝත්තර සිත්වල වේදනාදී බෙහෙදෙන් බෙදීම සහ අවසානයේ සිත් 121 වේදනාදී සෝමනස්ස සහගතාදී සිත්වල එකතුව මේ විදිහට එනවා. හොඳයි. අපි බලමු ඊළඟට. දැන් මෙතන වෙනම සෝමනස්ස සහගත සිත් මේ සිත් 121 62යි. උපේක්ෂා සහගත සිත් 55යි. ඊළඟට දෝමනස් සහගත සිත් 2යි සුඛ සහගත සිත් 1යි දුක්ඛ සහගත සිත් 1යි. එකතුව 121යි. වේදනා බෙහෙදෙන් මේ විදිහට තමයි සිත් 121 බෙදෙන්නේ. ඊළඟට අපි බලමු අසංස්කාරික සසංස්කාරික බෙහෙදෙන් නැත්නම් සංස්කාර බෙහෙදෙන් අසංස්කාරික සිත් 37යි සසංස්කාරික සිත් 84යි. එකතු වුනහම එකතු වෙනවා 121ක්. ඊළඟට අපි බලමු ජාති බෙහෙදෙන් අකුසල් සිත් 12යි කුසල් සිත් 37යි විපාක සිත් 52යි ක්‍රියා සිත් 20යි. ඒකට එකතු වෙනවා 121ක්. ඒකට 121ක් වූ සිත්වල කුසල් අකුසල් ආදී සිත් දෙන්නේ මෙන්න මේ ක්‍රමයට. හොඳයි. ඊළඟට අපි බලමු දැන් අපි ওই වගු අනුසාරේනොත් මේ සිත් ලෝකෝත්තර සිත් 40 පැහැදිලි කරේ. සම්පූර්ණම මේ සිත් 40 සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා දීම සඳහා. හොඳයි අපි එතකොට බලමු අද පාඩමේ අවසානයේට තියෙන ප්‍රශ්න. ප්‍රශ්න තියෙන පළවෙනි එක ලෝකෝත්තර සිත් 40ක් වන්නේ කුමකින්ද? 2 රූපාවචර ධාන නොලබුවන්ගේ ලෝකෝත්තර සිත් කිනම් ධානයකින් යුක්ත වෙනවාද? 3 වෙනි එක ලෝකෝත්තර ප්‍රථම ධානාදී සිත් කීය බැගින් ඇත්තේද?
4. සිත් 121 ප්‍රථම ධානාදී සිත් කීය බැගින් ඇත්තේද? 5. සංක්ෂේප ක්‍රමයෙන් හා විස්තාර ක්‍රමයෙන් කුසල් සිත් කීය බැගින් ඇත්තේද? 6. විපාක සිත් කීය බැගින් ඇත්තේද? 7. සෝමනස්ස සහගත සිත් කොතෙක් ඇත්තේද? 8. උපේක්ෂා සහගත සිත් කොතෙක් ඇත්තේද? හොඳයි. ඔය ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. ඊට පස්සේ අපි ඊළඟ දවසේ මුලින්ම ප්‍රශ්නෝත්තර සාකච්ඡාව කරනවා. ඊළඟට අපිට තියෙන්නේ 19 වෙනි පාඩම. මේ 19 වෙනි පාඩමේ පැහැදිලි කරන්නේ සිත් 121. සිත් 121. එතකොට ඒ නිසා මේකේ අපිට අමුතෙන් පැහැදිලි කරගන්න දෙයක් නෑ. අපි කරපු සිත් ටිකම තමයි මේකේ මේ පැහැදිලි කරලා තියෙන්නේ. අපි බලමු එකේදී මේ සිත් 121 අමතක නොවන සැටියට හොඳින් ප්‍රගුණ කරගන්න. මේ අමතක නම් ඉදිරියට උගනීම නොකළ හැකිය. ඒක වටිනා අවවාදයක්, උපදේශයක්. මේ සිත් 121ම මතක තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉදිරියට ඉගෙන ගන්න අපිට අමාරුයි. අභිධර්මයේ ඉදිරියට ඉගෙන ගන්න අපහසු වෙනවා. දැන් එතකොට මේකේ දක්වලා තියෙනවා සිත් 121 මුලින් ඉඳලා කෙටියෙන් සමහර අවස්ථාන්වලදී අකුසල් සිත් 12 දක්වනවා. ලෝභ මූල සිත් 8, ද්වේෂ මූල සිත් 2, ඊට පස්සේ මෝහ මූල සිත් 2 විදිහට. ඊළඟට අහේතුක සිත් දක්වනවා. අකුසල විපාක හේතුක සිත් 7, ඊට පස්සේ කුසල විපාක හේතුක සිත් 8, ඊට පස්සේ ක්‍රියා සිත් 3. ඊට පස්සේ කාමාවචර සෝබන සිත් 8 දක්වලා තියෙනවා. ඊට පස්සේ පැහැදිලි කරන්නේ සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතේ අනාදී වශයෙන් සහේතුක කාමාවචර විපාක සිද්ද 8කි කියලා. එතන අර මුලින් දක්වලා තියෙන විදිහටමයි මේ විපාක සිතුත් එන්නේ කියලා ඒ සිත් ටික කෙටි කරලා එතන මුල් සිත් විදිහටම දැනගන්න කියලා කෙටියෙන් කියනවා. ඊට පස්සේ ක්‍රියා සිතුත් මෙන්න මේ ක්‍රමයෙන්ම දැනගන්න කියලා පැහැදිලි කරනවා. මේ විදිහට කාමාවචර සෝබන සිත් 24ක්. ඊළඟට රූපාවචර සිත් විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන කුසල චිත්තේ. ඔය විදිහට රූපාවචර සිත් 5 පැහැදිලි කරනවා. ඒ පහට අනුරූපීවම විපාක සිතුත් දැනගන්න, ක්‍රියා සිතුත් දැනගන්න කියලා මෙතන දක්වලා තියෙනවා. ඊට පස්සේ අරූපාවචර සිත් වලදී කුසල් සිත් 4 දක්වලා තියෙනවා. ඒ අනුසාරයෙන්ම විපාක සිත් 4 සහ ක්‍රියා සිත් 4 දැනගන්න කියලා මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ ලෝකෝත්තර සිත් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. ඔය විදිහට සෝතාපට්ටි සිත් 5 දක්වලා තියෙනවා මෙතන ධ්‍යානයන්ට අනුව. ඒ අනුසාරයෙන් සකදාගාමි මග්ග චිත්ත මාර්ග සිත් 5ත්, අනාගාමි මාර්ග සිත් 5ත්, අරිහත් මාර්ග සිත් 5ත් දැනගන්න කියනවා. ඊට පස්සේ ඔය විදිහටම ලෝකෝත්තර විපාක සිත් ටික නැත්නම් ඵල සිත් 20ත් මේ කෙටියෙන් මෙතන දක්වලා තියෙනවා. ඉතින් මේ ක්‍රමයට අවසානයේදී පැහැදිලි කරනවා කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 46යි, සිත් 121කි. සිත් 121කි කියලා දක්වන. එතකොට ප්‍රථම පරිච්ඡේදයේ නිමි. එතකොට මේ පාඩමේදී මේ සිත් දක්වලා තියෙන අපි මේ සිත් කලින් විස්තර වශයෙන් ඉගෙන ගත්තා. එක සිතක් පාසාම. ඒ නිසා මේ පාඩමේදී අපිට අමුතෙන් මේ 19 වෙනි පාඩුවෙම අමුතෙන් විස්තර කරන්න දෙයක් නැහැ. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ලෝකෝත්තර සිත් 40ක් වන්නේ කුමකින්ද? පිළිතුර ලෝකෝත්තර සිත් 40ක් වන්නේ ධ්‍යාන බේදේනි. ධ්‍යාන බෙහෙදේනි. 2.
රූපාවචර ධාන ලැබුවන්ගේ රූපාවචර ධාන නොලබුවන්ගේ ලෝකෝත්තර සිත් කිනම් ධානයකින් යුක්ත වෙනවාද? පිළිතුර රූපාවචර ධාන නොලබුවන්ගේ ලෝකෝත්තර සිත් සෑම කල්හිම ප්‍රථම ධානයෙන් යුක්ත වේ. ඒ විදිහට ලියලා තියෙනවා නම් හරි දාගන්න. තුන්වෙනි ප්‍රශ්නේ. ලෝකෝත්තර ප්‍රථම ධානාදී සිත් කීය බැගින් ඇත්තේද? පිළිතුර බලමු. ලෝකෝත්තර ප්‍රථම ධාන සිත් 8යි. ලෝකෝත්තර ද්විතීය ධාන සිත් 8යි. ලෝකෝත්තර තෘතීය ධාන සිත් 8යි. ලෝකෝත්තර චතුර්ථ ධාන සිත් 8යි. ලෝකෝත්තර පංචම ධාන සිත් 8යි. ඒ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය. සිත් 121 ප්‍රථම ධානාදී සිත් කීය බැගින් ඇත්තේද? පිළිතුර ප්‍රථම ධාන සිත් 11යි. ද්විතීය ධාන සිත් 11යි. තෘතීය ධාන සිත් 11යි. චතුර්ථ ධාන සිත් 11යි. පංචම ධාන සිත් 23යි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. සංක්ෂේප ක්‍රමයෙන් හා විස්තාර ක්‍රමයෙන් කුසල් සිත් කීය බැගින් ඇත්තේද? පිළිතුර සංක්ෂේප ක්‍රමයෙන් කුසල් සිත් 21යි. විස්තාර ක්‍රමයෙන් කුසල් සිත් 37යි. හොඳයි ඊළඟ ප්‍රශ්නය 6. විපාක සිත් කීය බැගින් ඇත්තේද? සංක්ෂේප ක්‍රමයෙන් විපාක සිත් 36යි. විස්තාර ක්‍රමයෙන් විපාක සිත් 52යි. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. සෝමනස්ස සහගත සිත් කොතෙක් ඇත්තේද? සංක්ෂේප ක්‍රමයෙන් සෝමනස්ස සහගත සිත් 31යි. විස්තාර ක්‍රමයෙන් සෝමනස්ස සහගත සිත් 63යි. මෙතනදි දක්වලා තියෙන්නේ මේ සෝමනස්ස සහගත සිත් අර සුඛ සහගත සිතත් මේ සෝමනස්ස සහගත සිත් වලටම එකතු කරලයි. ඒ ගණන තමයි දක්වලා තියෙන්නේ 31යි විස්තාර ක්‍රමයෙන් 63යි කියලා. හොඳයි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. උපේක්ෂා සහගත සිත් කොතෙක් ඇත්තේද? සංක්ෂේප ක්‍රමයෙන් උපේක්ෂා සහගත සිත් 47යි. විස්තාර ක්‍රමයෙන් උපේක්ෂා සහගත සිත් 55යි. හොඳයි. ඔය ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න.